නමෝ බුද්දාය සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් WM ජයරත්න පින්වත් වික්‍රමසිංහ, ඒ වගේම WMG ආර්යසිංහ වික්‍රමසිංහ, WMG සුමනසේකර වික්‍රමසිංහ, ඒ වගේම WMG කුලරත්න වික්‍රමසිංහ, WMG වසන්තා වික්‍රමසිංහ ඇතුළු දූ දරුවන් සහ ඥාතීන් පිරිස එක රාශී වෙලා තමයි අද උදාර ධර්ම දානමය පින්කම පින්වත්නි සිද්ධ කරන්නේ. සතුටු වෙන්න මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ අපට සංසාරේ පුරාවටම කරගන්න බැරි වෙච්ච උදාර පිනක් තමයි පින්වත්නි මේ ලෝකෙට කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කොට වදාළ පරම සත්‍ය දෙව් මිනිස් ලෝකයාට දෙන්න අපිට වාසනාව උදා වුණේ නැහැ. ඒ නිසා මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් සත්‍යයෙන් සතුටු කරන්න අපිට වාසනාව උදා වෙලා තියෙන්නේ. යම් කෙනෙක් දෙව් මිනිස් ලෝකයාට සත්‍යයෙන් අනුග්‍රහ කළොත් ඒ පින සසර පුරා තමන්ට සත්‍යයෙන්ම අනුග්‍රහ ලබන්නට උපකාර සලසන උදාර පින්කමක් බවට පත් වෙනවා පින්වත්නි. ඒ නිසා මේ ධර්ම දානය කියලා කියන්නේ සත්‍යයෙන් අනුග්‍රහ ලබන්න උපකාර කරන පිනක්. මොකද අපිට මේ සසර පුරා එද්දී අපි හැමතිස්සෙම බොරුවෙන් තමයි වැඩිපුර අනුග්‍රහ ලබන්නේ. බොරුවට තමයි අපි සසරේ වැඩිපුර අහු වෙන්නේ. අසත්‍යයට තමයි අපි අහු වෙන්නේ. එහෙනම් මේ අසත්‍යයට අසු වෙමින් අසත්‍යයට මුලා වෙමින් අපි එන සසරේ නිමාවට පත් කරලා සත්‍යයෙන් අනුග්‍රහ ලබන්නට එහෙනම් සසර පුරා තමන්ට මේ පින අනුග්‍රහ කරනවා. ඒ නිසා තමන් මේ දෙන දේ තමන්ටමයි අනිත් පැත්තට විපාක ගෙනත් දෙන්නේ. ඉතින් ඒ නිසා තමන් කරන මේ උදාර පින ගැන හිත හිතා පින්වත්නි සතුටු වෙමින් අද දවසෙත් මේ සුන්දර ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරන්න කටයුතු කරමු. එතකොට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතය අපි මේ දිනවල විශේෂයෙන්ම මේ අසමින් ඉන්නේ ඒ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ පරම සත්‍යයක් වන ඒ තථාගතයන් වහන්සේගේ සර්වඥ නෙතට යොමු වුණු උදාර අවබෝධයක් ගැන. කුමක්ද ශාස්ත්‍රුන් වහන්සේට සුවිශේෂී ඥානයන් 10ක් තියෙනවා දසබල ඥාන කියලා. ඒතර දසබල ඥාන අතරින් එක ඥානයක් තමයි කුමක්ද? සත්තානං නානාදි මුත්තිකතං යථා භූතං පජානාති. සත්‍යයන්ගේ නානා ස්වභාවයන් පිළිබඳව තථාගතයන් වහන්සේ පින්වත්නි අවබෝධ කළා. සත්‍යයන්ගේ නානා ස්වභාවයන් පිළිබඳ ශාස්ත්‍රුන් වහන්සේට තරම් මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ.
ඒතර මේ අවබෝධය මනවින් පරිපූර්ණ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඒතර අද දවසෙත් අපි කතා කරන්නේ ඒ වගේ සොඳුරු තථාගතයන් වහන්සේගේ බුදු නෙතට යොමු වුණු උදාර පුද්ගලයන් 3 දෙනෙක් ගැන. මේ දේශනාවේ තියෙනවා තයෝචකෝ භික්ඛවේ භද්‍රේ අස්සාජානී දේසිස්සාමි තයෝච භද්‍රේ පුරුෂජානී. පින්වත් මහන්නි, භද්‍ර වූ ආජානීය වර්ගයේ අශ්වයන් 3 දෙනෙක් ගැන මම ඔබට කියන්නම්. භද්‍ර වූ ආජානීය අශ්වයන් කියන්නේ මනාකොට හොඳට හික්මුණු රජතුමාගේ රාජ පරිභෝජනයට සුදුසු, පරිභෝගයට සුදුසු, ඒ කියන්නේ පරිහරණයට සුදුසු මේ සුදුසු වර්ගයේ අශ්වයන්ට කියන පින්වත්නි ආජානීය අශ්වයෝ කියලා. මේ ආජානීය අශ්වයා කියන අශ්වය හරි විශේෂයි පින්වත්නි. ඒ ආජානීය අශ්වයට පුළුවන්කම තියෙන අනිත් අයගේ ඉක්මනටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා පින්වත්නි. ආජානීය අශ්වයට සුළු මොහොතින් වහා වැටහෙනවා. දැන් තමන්ගේ හිමිකරුවා ගැන හොඳට අවබෝධයක් තියෙනවා කියන ආජානීය අශ්වයට. වේගවත් කියනවා. ඉතින් මේ ආජානීය අශ්වයොත් පින්වත්නි මෙතරම් හික්මුණු, ඉක්මනින්ම තමන්ගේ හිමිය හඳුන ගන්න දක්ෂ, මේ වහා වැටහෙන ස්වභාවයේ තියෙන මේ ආජානීය අශ්වය පවා 3 දෙනෙක් ඉන්නවා. ජව සම්පන්නයි. හැබැයි 3 දෙනෙක් ඉන්නවා කියනවා. කොහොමද? එක ආජානීය අශ්වයෙක් ඉන්නවා කියනවා ජව සම්පන්නයි කියනවා. වර්ණ සම්පන්න නැහැ කියනවා. ආරෝහ පරිණාහ සම්පන්න නැහැ කියනවා. හැබැයි ආජානීය. මොකද වෙන්නේ? වර්ණ සම්පන්නත් නැහැ, ආරෝහ පරිණාහ සම්පන්නත් නැහැ. හැබැයි ආජානීය නිසා මේ අශ්වය 3 දෙනාම ජව සම්පන්නයි. වේගෙන් දුවන්න පුළුවන්. දැන් මේ ආජානීය අශ්වයන් අතර ප්‍රබලම හොඳටම හික්මුණු අශ්වය තමයි පින්වත්නි සක්විති රජතුමාට ලැබෙන්නේ. ඊ වලාහක වර්ගයේ ඒ ආජානීය අශ්වයට පුළුවන් කියන අහසින් යන්න. ඒ ආජානීය අශ්වයට කොහෙද යන්න පුළුවන්? අහසින් යන්න පුළුවන් කියන මහ මුහුද සීමා කරගත්තු මහ පොළොව ඊ වටේම ඇවිදලා සුළු කාලයකින් එන්න පුළුවන් කියන පින්වත්. ඊතරම් වේගවත්. ඊතරම් වේගවත් මේ ආජානීය අශ්වය. ඊතර පින්වත්නි, හැබැයි එහෙම ඒ ආජානීය අශ්වය අතරත් වෙනස්කම් තියෙන කොහොමද ඉන්නේ? මේ ජව සම්පන්න වුණාට වර්ණ සම්පන්න නැහැ කියනවා. ආරෝහ පරිණාහ සම්පන්න නැහැ කියනවා. සමහර ආජානීය අශ්ව ඉන්නවා කියනවා ජව සම්පන්නයි කියනවා. ඒ වගේම වර්ණ සම්පන්නයි කියනවා. ආරෝහ පරිණාහ සම්පන්න නැහැ කියනවා. තවත් භද්‍ර වූ ආජානීය අශ්වයෙක් ඉන්නවා කියනවා ජව සම්පන්නයි කියනවා. වර්ණ සම්පන්නයි කියනවා. ඒ වගේම ආරෝහ පරිණාහ සම්පන්නයි කියනවා. ඒතර වර්ණ සම්පන්න බව කියලා කියන්නේ දැන් ඔය සක්විති රජතුමාගේ ආජානීය අශ්වය ගැන කියද්දි කියනවා මේ ආජානීය අශ්වයගේ ලොම් පොලාපු පුළුම් වගේ කියනවා. ඒ තරම් මෘදුයි කියනවා. ඒ වගේම තමයි කියනවා සමහරලාට සුදුම සුදු පාටයි. සමහරට කළුම කළු පාටයි. හැබැයි දිලිසෙනවා. ඒ වගේ ගත්තොත් එහෙම ශරීර ස්වභාවය ගත්තොත් එහෙම මස් ඒ අදාළ තැන්වල මස් පිරුණු. ඒ ස්වභාවයෙන් යුක්තයි කියන ආරෝහ සම්පන්න බව කියලා කියන්නේ ඒකයි. එතකොට හරි පුදුමයි. හැබැයි සමහර ආජානීය අශ්වයේ ඉන්න වර්ණ සම්පන්නත් නැහැ, ජව සම්පන්නයි, වර්ණ සම්පන්නත් නැහැ, ආරෝහ සම්පන්නත් නැහැ. සමහර ආජානීය අශ්වයේ ඉන්නවා කියනවා වර්ණ සම්පන්නයි, ආරෝහ සම්පන්න නැහැ. හැබැයි ආජානීයයි. සමහර අශ්වයේ ඉන්නවා කියනවා වර්ණ සම්පන්න බවක් තියෙනවා කියනවා, ජව සම්පන්න බවක් තියෙනවා කියනවා, ආරෝහ පරිණාහ සම්පන්න බවක් තියෙනවා කියනවා. ඒතර බුදු කෙනෙක් තමයි මේ අශ්වයෝ
මේ ආජානීය අශ්වයගෙත් වර්ග 3ක් ඉන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ තමයි පින්වත්නි දකින්නේ. එතකම් වෙන කිසි කෙනෙක් මේ දෙව් මිනිස් ලෝකයේ අතර දන්නේ නැහැ. හරි ආශ්චර්යයි. බුදුරජාණන් දේශනා කරනවා මේ විදියටම පින්වත් මහණෙනි, ඒ වගේම තමයි කියනවා භද්‍ර වූ හොඳින් හික්මුණු මේ පුරුෂයොත් ඉන්නවා කියනවා, ආජානීය පුරුෂයොත් 3 දෙනෙක් ඉන්නවා කියනවා. අර අශ්වය 3 දෙනාට ගලපලා පුරුෂය 3 දෙනෙක් බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට විග්‍රහ කරනවා. කුමද්ද? එක පුරුෂයෙක් ඉන්නවා කියනවා ජව සම්පන්නයි කියනවා. හයිහත්තිය තියෙන හොඳට. ඒ වගේම වර්ණ සම්පන්නයි කියනවා. බබලන ස්වභාවයක් ශරීරයේ තියෙනවා කියනවා. ඒ වගේම තමයි කියනවා ආරෝහ පරිණාහ සම්පන්නයි කියනවා. ශරීර ස්වභාවය ගත්තත් උස මහත යදාළ විදියට ශරීරයේ පිහිටලා තියෙනවා කියනවා. ආරෝහ පරිණාහ සම්පන්නයි. තව පුරුෂයෙක් ඉන්නවා කියනවා ජව සම්පන්නයි කියනවා. වර්ණ සම්පන්නත් නැහැ කියනවා. ආරෝහ පරිණාහ සම්පන්නත් නැහැ කියනවා. තව පුරුෂ ජානියෙක් ඉන්නවා කියනවා. ආජානීය පුරුෂයෙක් ඉන්නවා කියනවා. මොකද වෙන්නේ? ජව සම්පන්න බවක් තියෙනවා කියනවා. වර්ණ සම්පන්න බවක් පිහිටලා තියෙනවා කියනවා. හැබැයි ආරෝහ පරිණාහ සම්පන්න බව නැහැ කියනවා. දැන් ඒක බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ බොහොම ලක්ෂණට මේ බුද්ධ ශාසනයේ ඉන්න භික්ෂුවට මේ කාරණේ ගලපලා විස්තර කරනවා. පින්වත් මහණෙනි, ජව සම්පන්න වූ නමුත් වර්ණ සම්පන්න නැති, ආරෝහ පරිණාහ සම්පන්න නැති පුරුෂයා කියන්නේ කවුරුන්ද? උතර වචනේ පරිසමාප්ත අර්ථයෙන් අපි මට මතකයි ඊ දවසේ අපි කතා කළා. උතර මේ ජව සම්පන්න බව කියන කාරණේ අර්ථ දෙකකින් විග්‍රහ කළා බුදුරජාණන් වහන්සේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තියෙනවා, ඒකත් ජව සම්පන්න බවක්. හැබැයි ජව සම්පන්න බව තිබ්බාට ඒ පුරුෂයාට හික්මුණු පුරුෂයෙක් වෙන්නේ නැහැ කියනවා. තව පුරුෂයෙක් විග්‍රහ කළා ඕරම්භාගී සංයෝජන පහශය කරගෙන ඉන්නවා, ජව සම්පන්නයි. ඒ පුද්ගලයා නම් උතුම් හික්මුණු පුද්ගලයෙක් කියනවා. හරි ආශ්චර්යයි. ඒතර දැන් මෙතන විස්තර කරන භද්‍ර වූ පුරුෂයෙකුත් ඉන්නවා කියනවා. හික්මිලා ඒ හික්මීමේ කෙලවරටම පත් වෙලා. එහෙනම් භද්‍ර වූ අශ්වජානියා කියන සතා කවුද? එතකොට මේ හික්මීමෙන් කෙලවරටම පත් වෙලා ඉන්නේ. ඒ හික්මීමෙන් කෙලවරටම පත් වෙච්ච අශ්වජානිය ගැන විස්තර කරලා දේශනාවල තියෙනවා පින්වත්නි, හරි ලස්සනයි. දැන් මේ අශ්වයගේ මොකක් හරි අඩුපාඩුවක් දකින්නකොට මේ අශ්ව පාලකයා කරත්තේ යද්දී කෙවිත අතට ගන්න විතරයි කියනවන. කෙවිත අතට ගද්දිම අශ්වය දැනගන්නවා කියනවා එහෙනම් මගේ වේගෙ මදි. එහෙනම් මම වේගෙන් යන්න ඕන. එහෙනම් මගේ මේ අඩුපාඩුව තියෙනවා, මේක හදා ගන්න ඕන කියලා කෙවිත අතට ගනිද්දිම තේරුම් ගන්න පුළුවන් කියලා. එච්චර වේගවත්. කල්පනාව තිරිසන් ලෝකෙ හිටියා. ඒ වගේ තමයි අන්න ඒ වගේ අශ්වජානිය තමයි කියන්නේ භද්‍ර වූ අශ්වජානියා කියන වචනේ පාවිච්චි කරනවා. ඒ වගේම තමයි භද්‍ර වූ පුරුෂ ජානියා. හික්මීමේ කෙලවරටම ගිහිල්ලා. හික්මෙන්න දෙයක් නැහැ. හික්මීම පිණිස මත්තේ කළ යුතු දෙයක් නැහැ. හික්මෙන්න කියලා වෙහෙසෙන දෙයක් නැහැ. ඒකයි භද්‍රයි කියලා කියන්නේ. හික්මීමේ කෙලවරට ඇවිල්ලා. හරි ආශ්චර්යයි. විස්තර කරන කවුද කොට මේ? ඉද භික්කවේ භික්ඛු ආසවානං කයා අනාසවා චේතෝ විමුක්තින් පඤ්ඤා විමුක්තින් දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. ඉදමස්ස ජවස්මින් වදාමි. පින්වත් මහන්නේ, මිහිලා භික්ෂුව ආශ්‍රවයන්ගේ ඡය වීමෙන්
අනාශ්‍ර වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන් තුළ උපදවාගත් විශිෂ්ට වූ ඥානයේ සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා. කෙලවරට ඇවිලින් විද්‍යාවේ කෙලවරට ඇවිලින් අවබෝධයේ කෙලවරට ඇවිලින් දුක නම් වූ ආර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන්ම පිරිසිදු දැකලා ඉන්නේ. ඉපදීම දුකක් කියලා පරිපූර්ණ වශයෙන් මේ හිතේ අවබෝධය පරිපූර්ණ වෙලා ඉවරයි. ඒ නිසා මොකද වෙන්නේ? ඉපදීම දුකක්මයි කියන අවබෝධය පරිපූර්ණ වෙච්ච හිතේ ස්වභාවය තමයි උපතක් කරා යන ආකාරය යම් තාක් ක්ලේශයන් නැති ක්ලේශයන් නිරුද්ධ වෙලා තියෙනවා. උපතක් කරා යන ආකාරය යම් තාක් ආශ්‍රවයක්ද ඒ ආශ්‍රවයන්ගේ හිත නිදහස් වෙලා තියෙන්නේ. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී මේ දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ පරිපූර්ණ වශයෙන් ඒ හිතේ පරිපූර්ණ අවබෝධයක් වෙලා තියෙනවා. ඒකට කියන විද්‍යාවේ කෙලවරටපත් වෙලා ඉන්නේ. විද්‍යාවේ කෙලවරටපත් වෙලා ඉන්නේ. ඒකට තමයි කියන්නේ මේ පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ. චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තිය පරිපූර්ණ නිසා ඒ උත්තමයන් වහන්සේගේ හිත ඇතුලේ පින්වත්නි සියලු ආශ්‍රවයන්ගෙන් හිත නිදහස්. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා කියන චේතෝ විමුක්ති. හරි ආශ්චර්යයි. අන්නේ උත්තමයන්ට තමයි කියන්නේ භද්‍ර වූ අස්සජානිය. හික්මිලා ඉවරයි. ආයි හික්මවන්න දෙයක් නැහැ. ආයි හික්මීම පිණිස කළ යුතු දේවල් නැහැ. හැබැයි හික්මීම පිණිස කළ යුතු දේවල් අවසන් වුණත් ඒක තමයි ජව සම්පන්න බව. ඒ උත්තමයාගේ මරණයට පවා මරණය කියන්නේ පිරිනිවිල යනවා කියලා කියනවා. අමා මහ නිවනටම වේගෙන් යන උත්තමයා. අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී යන උත්තමයා. හික්මීමේ කෙලවරටපත් උත්තමයා. දමනය වීමේ කෙලවරටපත් උත්තමයා. ආන්නේ උත්තමයට තමයි කියන්නේ කොහොමද? ජව සම්පන්නයි. භද්‍ර වූ ජව සම්පන්න උත්තමයෙක්. ඊළඟ විස්තර කරන හැබැයි වර්ණ සම්පන්න නැහැ කියන. වර්ණ සම්පන්න නැහැ කියනවා. ඒ කියන්නේ වර්ණ සම්පන්න නැහැ කියලා කියන්නේ පින්වත්නි හරි පුදුමයි. අභිධර්මයේ පිළිබඳව අභිවිනය පිළිබඳ ප්‍රශ්න ඇසූ විට පසුබසින්දනවා කියනවා විසඳන්නේ නැහැ කියනවා. අභිධර්මයේ පිළිබඳව අභිවිනය පිළිබඳ ප්‍රශ්න අහනවා කියනවා. පසුබසින්නවා කියනවා විසඳන්නේ නැහැ කියනවා. හැබැයි ආශ්‍රවයන්ගේ නිදහස්. එහෙනම් හිම භද්‍ර වූ අස්සජානියක් දකින්න තථාගතයන් වහන්සේ. එහෙනම් පින්වත් මේ ලෝකෙ කිසි කෙනෙක් ප්‍රමාණ කරන්න යන්න එපා. මේ ලෝකෙ භද්‍ර වූ සොඳුරු හික්මිලා අවසන් වෙලා කල යුතු සියලු දේ කරලා අවසන් වෙලා ආයෙ මත්තේ කරන්න කිසි දෙයක් නැති ආජානීය පුරුෂයෙක් ඉන්නවා. ඒ රහතන් වහන්සේ නමක්. හැබැයි වර්ණ සම්පන්න නැහැ. ඒ කියන්නේ අභිධර්මයේ පිළිබඳ අභිවිනය පිළිබඳ ප්‍රශ්න ඇසුවට පස්සේ පසුබසිනා ඉන්නවා කියනවා. හැබැයි හික්මිලා අවසන්. එහෙනම් පසුබැස්ස පමණින් ලෝකයා නම් හිතන්නේ කොහමද? අයියෝ වැඩක් නැහැ කියලා. එහෙම හිතලා පව් කරගන්නවා මේ ලෝකයා. හැබැයි බුදුරෙතින් දකිනවා හික්මිලා අවසන්. අභිධර්මයේ අභිවිනය ඉදිරියේදී පසුබසිනා ඉන්නවා. එහෙමයි ඉන්නවා කියනවා. හරි පුදුමයි පින්වත්නි. එහෙනම් එහෙම ආජානියස්සේ ඉන්නවා. ඒක වෙන්නේ කොහොමද කියලා හිතන්න එපා. බුද්ධ ශාසනයේ රජු භාග්‍යතුන් වහන්සේ. අවබෝධයේ රජු භාග්‍යතුන් වහන්සේ.
මේ අවබෝධයේ කෙලවරටපත් උත්තමයා නමින් තමයි බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රී නාමය අපි දෙන්නේ පින්වත්නි. සියලු දේ අවබෝධ කරලා ඉන්නේ. අවබෝධයේ කෙලවරටපත් වෙලා ඉන්නේ. අය අවබෝධ කරන්න දෙයක් නැහැ. මේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවිත ලෝකේ කිසි කෙනෙකුට කියන්න බෑ ඔබ වහන්සේ මේ දේ අවබෝධ කරලා නැහැ කියලා. ඒ තරම් අවබෝධයෙන් පරිපූර්ණයි. ඒ අවබෝධයෙන් පරිපූර්ණපත් වෙච්ච උත්තමයන් වහන්සේ තමයි අපි කියන්නේ කවුද? සම්මා සම්බුද්දයි. අපි සිංහල භාෂාවෙන් කියන අවබෝධයේ රජුන් බුදුරජාණන් වහන්සේ. ඒ සියල්ල අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා බද්දර වූ හික්මිල අවසන් වෙච්ච පුරුෂ ඥානියෙක් දකිනවා. ජව සම්පන්නයි. සියලු ආශ්‍රවයන්ගේ නිදහස් වෙලා ඉන්නේ. ප්‍රඥා විමුක්ති චේතෝ විමුක්ති පරිපූර්ණ කරගෙන ඉන්නේ. ජව සම්පන්නයි. හැබැයි ප්‍රශ්න සද්දී පසුබසිනවා කියනවා විසඳන්නේ නැති. වර්ණ සම්පන්න නැහැ කියනවා. ඒ නිසා මොකද වෙන්නේ? දෙව් මිනිස් ලෝකයා අතර වර්ණ සම්පන්න වෙන්නේ. දැන් වර්ණ සම්පන්න කෙනෙක් නම් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් බලන්න හොඳ වර්ණ සම්පන්න කෙනා ඕන කෙනෙකුට මතක හිටිනවනේ. වර්ණ සම්පන්න කියන බව කියන එක තේරුම් ගන්න පුළුවන් ක්‍රමය එතන. ඒතර වර්ණ සම්පන්න කියන කෙනා මොකද වෙන්නේ? ඕන කෙනෙකුට මතක හිටිනවා. ඕන කෙනෙකුට මතක හිටිනවා. ඒතර එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයා අතර මේ බුද්ධ ශාසනය ජව සම්පන්න වුණත් හික්මිල අවසන් වුණත් දෙව් මිනිස් ලෝකයා අතරම එතකොට බලන්න මේ සමහරලාට හඳුනන්නේ නැති වෙන්න පුළුවනි. හැබැයි ජව සම්පන්නයි. හික්මිල අවසන්. සමහර දෙව් මිනිස් ලෝකයා සමහරට පව් කරගන්නත් පුළුවන්. අයියෝ වැඩන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද අද ගොඩාක් මිනිස්සු පව් කරගන්නවා. අද වගේ මේ කාලෙක එහෙම උත්තරමේ හිටියා නම්. ඇයි මිනිස්සු හැමතිස්සෙම කටවාචාල කමින් තමයි කෙනෙක්ගේ අවබෝධය මේ තේරුම් ගන්න මහන්සි ගන්න. අද පේන්නේ රහත් වෙලා කියාගෙන ඉන්න සමහර අයගේ ජීවිත ගත්තොත් එහෙම මිනිස්සු රැවටිලා ඉන්න කුමකටද මේ කටවාචාලකම් වලට. කටමුකරි කමට මිනිස්සු රැවටෙනවා සිංහනාද කියලා. කටමුකරිකම් වලට රැවටෙනවා. නමුත් හරි පුදුමයි. ආජානීය අශ්වයෙක් ඉන්නෝ හික්මිල අවසන්. ජව සම්පන්නයි. හැබැයි පසුබසිනවා කියන ප්‍රශ්න සත්‍ය. පසුබසිනවා කියනවා. අභිධර්මයේ ඉදිරියේදී, අභිවිනය ඉදිරියේදී පසුබසිනවා කියනවා. අන්න ඒ නිසා තමයි මෙතන භාග්‍යවතුන් දේශනා කළේ වර්ණ සම්පන්න නෑ කියලා. ඔබට මතක ඇති අස්සජි මහරහතන් වහන්සේ නිකලස් මුනිවරයෙක්. අපගේ සාරිපුත්තයන් වහන්සේ ගිහි කල උපතිස් තරුණය ඇවිල්ලා අස්සජි මහරහතන් වහන්සේගෙන් නිවන් මඟ ගැන අහනවා. අනේ මං එච්චර දෙයක් දන්නේ නැහැ කියලා මාළුත් පැවිදි වෙච්ච කෙනෙක් කියනවා. ජව සම්පන්න හික්මිල අවසන් වෙච්ච බද්දරු අශ්වජානියෙක්. පුරුෂ ජානියෙක්. අනේ මං දන්නේ නැහැ කියන එච්චර දෙයක්. කමන්නේ කෙටියෙන් කියන්න කියනවා. ඊට පස්සේ තමයි පද හතරේ ගාතාවක් කියන්නේ පින්වත්නි. දැන් බලන්න පංච උපාදානස්කන්ධ ගැන අහපු උත්තමේ චතුරාර්ය සත්‍ය ගැන අහපු උත්තමේ මං එච්චර දෙයක් දන්නේ නැහැ කියලා කියනවා. හරි ආශ්චර්යයි පින්වත්නි. පුදුම සහගතයි. සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. විස්මිතයි. ඒ නිසා පින්වත්නි තමගේ කටවරද්ද ගන්න එපා. මේ සිවුර මනින්න යන්න එපා. මේ ශාසනයේ ශ්‍රාවකයෝ මනින්න යන්න එපා. තමන් දන්න කෙනෙක් කියලා ලෝකෙට කෑ ගහන්න යන්න එපා. වෙනසෙන්න එපා. කට නිසා වෙනසෙන කෙනෙක් වෙන්න එපා. ප්‍රමාණ කරලා වෙනසෙන්න යන්න එපා. මේ වෙනසීම සුළු මොහොතක් ඇති වුණොත් සුළු මොහොතක් තමන්ගේ ජීවිතේ ඉපදුනොත් කල්ප ගණනක් සමහරට තමන්ට බුද්ධ ශාසන අහිමි වෙයි. බුද්ධ ශාසන අහිමි වෙලා යාවි. ඒ නිසා මේ ශාසනයේ ශ්‍රාවකයෝ ප්‍රමාණ කරන්න යන්න එපා. ඒ නිසා මේ ලෝකේ සත්පුරුෂයෝ ඉන්න ප්‍රමාණ කරන්න යන්න එපා.
ඒ නිසා තමන්ගේ ජීවිතේ තමන් එකිනෙක කෙනා මේ ලෝකයේ මනින විදිය වෙනස්. ඒ මනින විදිය වෙනස් වෙන හේතුවක් තියෙනවා. තමන්ගේ හිත සතුට වෙන විදිය වෙනස්. මොකද මේ සමහර අයගේ හිත සතුට වෙන්නේ සත්‍යයෙන් නෙමෙයි. සත්‍යයක් ඕනේ නැහැ ඒකට සතුට වෙන්න. තර්කානුකූල කතා බහක් තියෙනවා නම් සතුට වෙනවා. තර්කානුකූල කතා බහකින් කෑ ගහනවා නම් සිංහනාද කියලා හිතනවා. එයාට සත්‍යය ඕනේ බොරුව ප්‍රමාණවත් එයාට. වෙන්න ඕන මොකද්ද? එකිනෙකනාගේ සත්‍ය වුණත් ඒ සත්‍ය බිම දාමින් ඒව යටපත් කරමින් බොරුව හඬනගා කියන්න පුළුවන් නම් සමහර මෝඩයන්ගේ හිත සතුට වෙනවා. ඒතර මේ මෝඩයට හිතෙනවා මේක මහා සිංහනාදයක් කියලා. මේ මෝඩයන්ට හිතෙනවා මේක සිංහනාදයක් කියලා. හිතලා මොකද වෙන්නේ? සත්පුරුෂයාට ගරහනවා, අසත්පුරුෂයා වර්ණනා කරනවා. සත්පුරුෂයාට ගරහමින් අසත්පුරුෂයා වර්ණනා කරනවා. ඒ වගේ කටවරද්ද ගත්තු නැසෙන කෙනෙක් වෙන්න එපා. කටවරද්දගෙන නැසෙන කෙනෙක් වෙන්න එපා. මේ වගේ මහා පව් වෙලා තියෙනවා නම් පරිස්සම් වෙන්න පින්වත්නි. කමා කරගන්න ඉක්මනින්ම. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කමා කරගන්න. තමන්ගේ ජීවිතය පිළිබඳ තමන් තේරුම් ගන්න. තමන්ගේ පටු මානසිකත්වය පිළිබඳ තමන් තේරුම් ගන්න. විශේෂයෙන් මේ ගිහි ජනතාව, පැවිදි අය. ඒ නිසා මේ තමන්ට තේරෙන ප්‍රමාණයෙන් තමන් ලෝකෙ මනින්න යන්න එපා. පුද්ගලයෝ මනින්න යන්න එපා. තමන් වෙනසෙන තැන එතන. තමන්ට තේරෙන එක දෙයක් වෙන්න පුළුවන්. හැබැයි සත්‍ය වෙන දෙයක්. තමන්ගේ හිත සතුටු වෙන්න වෙන දෙයකින් වෙන්න පුළුවන්. සත්‍ය වෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද එකිනෙක කෙනාගේ හිත සතුටු වෙන ක්‍රම හරියට තියෙන පුදුමයි විවිධාකාරයි. සමහර අයට බිම් බලාගෙන ගියොත් ඇති සතුටු වෙන්න. සමහර අයට වැරහිලි ඇඳගෙන හිටියොත් ඇති සතුටු වෙන්න. සමහර අයට ගහක් යට ඉන්නව නම් ඇති සතුටු වෙන්න. සමහර අයට නිර්වස්ත්‍ර විඳීම් ප්‍රමාණව සතුටු වෙන්න. සමහර අයට බොරුව ඇති සතුටු වෙන්න. සමහර අයට තමන්ගේ ගුණ වර්ණනා කරනවා නම් බොරුවක් වුණක් කමන්නේ ඇති සතුටු වෙන්න. සමහර අයට තර්කානුකූල කතාව ඇති හිත සතුටු වෙන්න. සමහර අයට තර්කානුකූල කතාවෙන් කෑ ගහනවා නම් ඒක ඇති හිත සතුටු වෙන්න. ඒ නිසා මේ හිත සතුටු වෙන විදිය විවිධාකාරයි. තමන්ගේ හිත මොන වගේද කියලා තමන් බලන්න. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ හිත සතුටු කරගන්න සත්‍යයෙන්. කොමුකින්ද හිත සතුටු කරගන්න ඕන? සත්‍යයෙන් සතුටු කරගන්න. ඒ පරම සත්‍යයක් ඇද්ද? ඒ සත්‍යයට උදාහරණයක් කියනවා නම් ඒ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විතරයි පරම සත්‍යය. අනිත් ඒ සෑම දෙයකම අඩුපාඩු තියෙන්න පුළුවනි. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතය ඔබ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන්ම සතුටු වෙන කෙනෙක් වෙන්න. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ නිමල දහමින් සතුටු වෙන කෙනෙක් වෙන්න. ඒ නිසා මේ ධර්ම දානය දෙන පිරිස හිත හිතා සතුටු වෙන්න මට පරම සත්‍ය දෙව් මිනිස් ලෝකයට දෙන්න වාසනාව උදා වුණා කියලා. දුර්ලභ පින්කමක්, අති දුර්ලභ පින්කමක්. පරම සත්‍ය දෙව් මිනිස් ලෝකයට දෙනවා කියන එක අති දුර්ලභයි. මොකද මේ ක්ලේශ වසඟයට ගියපු අවිද්‍යාවෙන් වැසුණු මේ සිත් සතන් සතුටු වෙන විදිය විවිධාකාරයි. ඒ නිසා මේ සිත් සතන් සතුටු කරන්න මේ ලෝකෙට විවිධ දේවල් දෙන්න පුළුවන්. විවිධ දේවල් කියන්න පුළුවන්. ඒ විවිධ දේවල් දෙමින් විවිධ දේවල් කියමින් සතුටු වෙන ලෝකේ අනේ අපට පරම නිමල මේ ලෝකයට කලාතුරකින් ඉස්මතු වෙන ස්වාක්කාත සන්දිට්ඨික අකාලික ගුණයන්ගෙන් යුතු පරම සත්‍ය අපට දෙවි මිනිස් ලෝකයට දෙන්න වාසනාව උදා වුණා කියලා සතුටු වෙන්න. ස්වාක්කාත දේ දුන්නොත් ස්වාක්කාත දේම ලැබේවි. සන්දිට්ඨික දේ ලෝකෙට දායාද කළ සන්දිට්ඨික දේම තමන්ට ලැබේවි. අකාලික දෙයක් ලෝකෙට දායාද කළොත්
අකාලික දේ හිමිකරුවෙක් වෙයි. ඒහි පස්සේ ගුණේ යුතු ඕපනයි ගුණේ යුතු පච්චත්තම් වේත්තබ්බෝ විඤ්ඤෝහි ගුණේ යුතු දෙයක් ලෝකෙට දුන්නොත් එහි හිමිකරුවෙක් වෙයි. සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ශ්‍රාවකයෝ බිහි කරන දෙයක් දුන්නොත් උජුපටිපන්න සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණේ හිමිකරුවෙක් වෙන වාග්ය උදා වෙනවා. එහෙනම් මේ දුර්ලභ වාග්ය උදා කරන පින රැස් කර කර මේ ජීවිතේ දී පුදන්න ඒකට සුදුසු කාලයම තමයි මේ කාලය. මේක සුදුසු කාලයක් අනිත් එක. දන් දෙනකොටත් ඒ සුදුසු කාලෙට දන් දුන්නොත් එහෙම සුදුසු කාලේ තමන්ගේ ජීවිතය යථාර්ථය කරා ගෙන යන අනුග්‍රහ කරනවා කියනවා. පරම සත්‍ය සුදුසු කාලයේ දෙව් මිනිස් ලෝකයට දෙනකොට එන සසර පුරා සැරිසරා යද්දී සුදුසු කාලයේ පරම සත්‍යයෙන් තමන් අභිෂේක ලබයි. පරම සත්‍ය තමන්ට සුදුසු කාලයේ මුණ ගැස්සයි. කොරෝනා වෛරසයෙන් දැන් මේ ඇලලී ගිහිල්ලා මිනිස්සු බාහිර වැඩ කටයුතු අතහැරලා දාලා සමහර ගෙවල් වල හිර වෙලා සමහර වෙන දේවල් හිතන්න බැරුව සිත්සතන් තුළ බය බීතයින් යට වෙලා සිත්සතන් සනසව ගන්න හොයා ඉන්න මොහොතක් දෙවි මිනිස් ලෝකයාම. එන මේ හොයා ඉන්න ඥාන පිපාසිතයන්ට සත්‍ය හොයන අයට ඔබේ දායාද දෙන කෙනෙක් සුදුසු වෙලාවේ. ඒ නිසා මේ දුර්ලභ කාල පරිච්ඡේදය නැවත මේ සත්‍යෙම දෙව් මිනිස් ලෝකයට දීලා සත්‍යෙම තමයි සතුට වෙන කෙනෙක් වෙන්න පින්වත්නි. බාණ්ඩෝට මේ රහතන් වහන්සේලා විතරත් හික්මිලා අවසන් වෙච්ච පරම පූජනීය කළ යුතු සියලු දේ කරලා අවසන් වෙච්ච නිකලෙස් මහා මුනිවරු අතරත් ඉන්නවා. ප්‍රශ්න අහද්දි පසුබැස යන ප්‍රශ්න අහද්දි පසුබැස යන ශ්‍රාවකයෝ ඉඳලා තියෙනවා. බුදුන් විතර දැකලා තියෙනවා. හැබැයි භද්‍රයි. පුරුෂ ඥානියෙක්. ජව සම්පන්නයි. ඒ වගේම ආරෝහ පරිණාහ සම්පන්නත් නැහැ කියනවා. ඒ කියන්නේ කොහොමද පින්වත්නි? ආරෝහ පරිණාහ සම්පන්නයි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පින්වත්නි චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර ලබන සුළු කෙනෙක් වෙන්නේ නැහැ කියනවා. ඔබට මතක ඇති ලෝසක මහරහතන් වහන්සේ නිකලෙස් මුනිවරයෙක්. පාත්‍රයේ දෝති දරාගෙන පාරේ මේ පිණ්ඩපාත යනවා. කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා දානේ අරගෙන ඇවිල්ලා පාත්‍රයේ අතට දෙනවා. අතට ගන්නකොට එම සැනින් පාත්‍රයේ තියෙන දේවලුත් අතුරු දහන් වෙනවා. ඒ තරම් කර්ම විපාක. හැබැයි නිකලෙස් වෙන මහා ගුණය පුරුදු වෙලා තියෙන සසරේ. බලන්න මේ සංසාරනකොට රහත් මුනිවරු වරද්දවාගෙන මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ වරද්දවාගෙන වචන පිට කරලා ක්‍රියාවක් කරලා කරගත්තු හානිය. මේ ලෝසක මහරහතන් අතර මොකක්ද උනේ පින්වත්නි? උණු දේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී හොඳට පිළිවෙත් පුරන්න මහන්සිගත්තු සිල් ගුණ දන් රැකපු මහෞත්තමේ. හැබැයි රහතන් වහන්සේ නමක් ගැන දුෂ්ට සිතක් ඇති වුණා. දුෂ්ට සිතක් ඇති වෙලා රහතන් වහන්සේ නමකට දානටි පාත්‍රයක් බෙදලා දුන්න ගිහින් දෙන්න කියලා. ඒකට ඊර්ෂ්‍යාවක් ඇති වෙලා දානි පාත්‍රය ගිනි ගොඩකට දැම්මා. අහෝ පින්වත්නි. අර අවංකව පුරුදු කරපු ගුණය නිසා 7 අවුරුද්දේ නිකලෙස් වුණා ගෞතම බුද්ධ ශාසනේ. ඒ නිකලෙස් වෙන මහා ජව සම්පන්න ගුණය තිබ්බා. හැබැයි පින්වත්නි පිණ්ඩපාතේ ලැබෙන්නේ නැහැ. පිණ්ඩපාත ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ සමහර ශ්‍රාවකයෝ හිටියා. චීවර පිණ්ඩපාත සේනාසන ඒවා හරියට ලැබෙන්නේ නැහැ. හැබැයි නිකලෙස් මහා මුනිවරු. එහෙනම් ඒකට බලපාන්නේ නැත්තේ කොහමද පින්වත්නි? අර බුද්ධ ශාසනවල අවංකව පිළිවෙත් පුරලා හැබැයි පින්වත්නි සිත දියුණු කරන්න මහන්සි අරගෙන නැහැ. ප්‍රඥාව වඩන්න මහන්සි අරගෙන නැහැ. ප්‍රමාද වෙලා වාසය කළා. නිකලෙස් මුනිවරු ගැන දුෂ්ට සිත් ඇති කරගෙන
මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ ගැන දුෂ්ට සිත් ඇති කරගෙන අර මහා පව පිටිපස්සෙන් ආව පින්වත්නි නිකලෙස් වුණත් පවෙන් වහගෙන හිටිය පිරිනුවම් පානකම්. ඒක පුදුම දෙයක් පින්වත්නි. ඒ වගේ ශ්‍රාවකයෝ බුදුනෙතට පේනවා ජව සම්පන්නයි. වර්ණ සම්පන්න නැහැ. ආරෝහ පරිණාහ සම්පන්න නැහැ. හැබැයි භද්‍රයි. ඒ වගේ ශ්‍රාවකී බුදුනෙතින් දකිනවා. ඒ වගේම තමයි පින්වත්නි තව ශ්‍රාවකයෙක් දකිනවා බුදුරජාණන් වහන්සේ පුරුෂ ඥානියෙක් දකිනවා. කවුද? භද්‍රයි කියනවා. පුරුෂ ඥානියෙක් කියනවා. මේ සියලු ආශ්‍රවයන් දුරු කරගෙන අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය. ආශ්‍රව නැති චිත්ත විමුක්තියක්. ආශ්‍රව නැති ප්‍රඥා විමුක්තියක් උපදවාගෙන වාසය කරනවා. උපදවාගෙන වාසය කරනවා. විශිෂ්ට වූ ඥානී සාක්ෂාත් කළ එකට පැමිණලා වාසය කරනවා. ඒක තමයි කියන ජව සම්පන්න බව. ඒ ශ්‍රාවකයේ ජව සම්පන්න බව. අභිධර්මයේ අභිවිනය ඇහෙනකොට අහනකොට මේ ප්‍රශ්න අහනකොට පසුබසින්නෙත් නැහැ කියනවා. අභිධර්මයේ අභිවිනය අහනකොට පසුබසින්නේ නැහැ කියනවා. විසඳනවා කියනවා. වර්ණ සම්පන්නයි කියනවා. දෙව් මිනිස් ලෝකයා අතර කතා බහට ලක් වෙන උදාර චරිතයක් බවට පත් වෙනවා පින්වත්නි. එතකොට දෙව් මිනිස් ලෝකයා අතර කතා බහට ලක් වෙන උදාර චරිතයක් බවට පත් වෙනවා. නිකලෙස්. එහෙමත් උත්තමයෙක් ඉන්නවා. හැබැයි ආරෝහ පරිණාහ සම්පන්න නැහැ කියනවා. නිකලෙස්. කළ යුතු සියල්ල කළා අවසන්. නමුත් සුවසේ නිදුකින් චීවර ලබන්නේ නැහැ කියනවා. පිණ්ඩපාත ලබන්නේ නැහැ කියනවා. සේනාසන ලබන්නේ නැහැ කියනවා. බේත් හේත් ලබන්නේ නැහැ කියනවා. එහෙම රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා පින්වත්නි. දැන් අද මේ පෘථජන ලෝකේ, මේ මෝඩ ලෝකේ, මේ සමහර ගිහි ඇත්තෝ, සමහර මේ සිවුරු දාගත්තු කට්ටිය, ඒ වගේ බාහිරින් දැකලා කොතරම්නම් පව් කරගන්නවද මනින්න ගිහිල්ලා. මේ පව කෙරලා තියෙනවා නම් වහ නිරන්තරයෙන් සීලාදී ගුණධර්ම රකිමින් තමන්ගේ කය වචන හොඳට සංවර කරගෙන නිරන්තරයෙන් උදේ හවස ත්‍රිවිධ රත්නේ සමාව ගන්නට. මහා සෑයට ගිහිල්ලා බෝධින්වහන්සේ ගාවට ගිහිල්ලා නිරන්තරයෙන් ත්‍රිවිධ රත්නේ සමාව ගන්නට. අනේ මට සසර පුරාවටත් මේ ජීවිතේ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට, සත්පුරුෂයන් වහන්සේලා, දෙමව්පියන්ට, ධාතුන් වහන්සේලාට, බෝධින් වහන්සේලාට මගේ කයින් වැරැද්දක් වෙලා තියෙනවා නම් බුද්ධ රත්නේ සමාව ලැබේවා, ධර්ම රත්නේ, සංඝ රත්නේ සමාව ලැබේවා. වචනින් වැරැද්දක් වෙලා තියෙනවා නම් බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ මට සමාව ලැබේවා. මනසින් මට වැරැද්දක් වෙලා තියෙනවා නම් බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ මට වැරද්ද සමාව ලැබේවා කියලා නිරන්තරයෙන් සිහි කර කමා කරගන්න. නැත්තම් තමන්ගේ නිවන් මඟ වැහෙනවා. සමහරට ධර්මයේ කියවන්න හිතෙනෙකුත් නැහැ. දැන් සමහර අය ඉන්න කොච්චර පිරිසුදු දහම තමන්ගේ සෞලි ඥාතීන් ඉන්න, සහෝදරයෝ ඉන්න, හිතවත් අය ඉන්න, අහනවා, හැසිරෙනවා. මේ කිනා එතනට ගන්න කොච්චර උත්සාහ කරත් අහන්නවත් හිතෙන්නේ යන්න හිතෙන්නේ නැහැ සමහර අයට. සමහර කර්ම විපාකයකින් වහගෙන ඇති. සංසාරේ සත්පුරුෂයන්ට, බුද්ධ ආදී උතුමන් වහන්සේලාට මේ විදියට බාහිරින් මනින්න ගිහිල්ලා කරගත්තු මහා විපත්ති. සමහරට බණපද අහන්න හිතෙන්නේ නැහැ. ඇහුවත් ආපහු ඒක සිහි කරන්න හිතෙන්නේ නැහැ. කියවන්න හිතෙන්නේ නැහැ. තෙරුවන් වඳින්න හිතෙන්නේ නැහැ. දම්පැන් දෙන්න හිතෙන්නේ නැහැ සමහර අයට. සමහරට සංසාරේ කරගත්තු කර්මයක විපාක වෙන්නත් පුළුවනි. සමහර මේ ජීවිතේ ඉපදුනා වූ යම් ක්ලේශයන් නිසා ක්ලේශාවරණයක් වෙන්නත් පුළුවනි. වහවහ මේ දේවල් අනිත් පැත්තට ත්‍රිවිධ රත්නය ගැන හිත පහදවාගෙන ගුණ සිහි කර ගෞරවයෙන් වාසය කරන්න පින්වත්නි වරද්ද ගන්න එපා. තිරුවන් නිරන්තරයෙන් ওই විදිහට කමා කරගන්න වරද්ද ගන්න එපා.
වරද්ද ගන්න එපා. ඒ නිසා මේ අඩුපාඩුව වෙලා තියෙනවා නම් ඉක්මනින්ම තෙරුවන් කමා කරගන්න. මේ අඩුපාඩුව වෙලා තියෙනවා නම් ඉක්මනින්ම තෙරුවන් කමා කරගන්න. බලන්න මේ අඩුපාඩුව Tamanට වෙලා තියෙනවද කියලා. ඊළඟට මේ බුද්ධ ශාසනය හරි ආශ්චර්යයි. සියල්ල දන්නා සියල්ල දකිනා ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා තවත් භද්‍ර වූ පුරුෂ ඥානෙ දකිනවා. කවුද? බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණනි මෙහි භික්ෂුවක් ඉන්නවා කියන ආශ්‍රව ෂේ වෙලා කියන ඉන්නේ. අනාශ්‍ර වූ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය මේ ජීවිතේම Taman තුල උපදවාගෙන විශිෂ්ට වූ ඥානෙ සාක්ෂාත් කළ කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. වර්ණ සම්පන්නයි කියනවා. ඒ කියන්නේ අභිධර්මයේ අභිවිනය ඉදිරියේ ප්‍රශ්න ඇහුවොත් එම් පසුබසින්නේ නැහැ කියන විසඳනවා කියනවා. ඒ වගේම ආරෝහ පරිණාම සම්පන්නයි කියනවා. සුවසේ නිදුකින් පිණ්ඩපාත ලැබනවා කියනවා. සුවසේ නිදුකින් සේනාසන ලැබනවා කියනවා. සුවසේ නිදුකින් සිවුරු ලැබනවා කියනවා. බේත් ලැබනවා කියනවා. එහෙම ශ්‍රාවකයෝ ඉන්නවා කියනවා. එහෙම ශ්‍රාවකයෝ ඉන්නවා කියන පින්වත්නි. එහෙමත් පුරුෂ ඥානියෙක් ඉන්නවා. එහෙනම්මයි බලන්න නිකලෙස් වූ මහමුනිවරු අතනත් පින්වත්නි පුදුමයි වෙනස්කම් තියෙනවා. නිකලෙස් වූ මහමුනිවරු අතරත් මේ බුද්ධ ශාසනයේ වෙනස්කම් දකින්න ලැබෙනවා. Taman සසරේ එකිනෙක කෙනා කරගත්තු දේවල් අනුව. ඒ නිසා පින්වත්නි ඔබ ඒ නිසා මනින්න යන්න එපා. මනින්න යන්න එපා. මේ සිවුර මනින්න යන්න එපා. වැරද්ද කරගන්න එපා. ශාසනයේ ශ්‍රාවකයෝ මනින්න යන්න එපා. ධාතුන් වහන්සේලා විශ්ේ බෝධීන් වහන්සේලා විශ්ේ පින්කම් විශ්ේ ධර්මයේ විශ්ේ මැනීම් කරන්න යන්න එපා. විශේෂයෙන් ගිහි පිරිස පැවිදි පිරිස වුණත් ලේසි නෑ පින්වත්නි මේව පිට වුණාට පස්සේ කයින් වචනින් ආයි මේව හදා ගන්නවා කියන සසරේ තෙරුවන් විශ්ේ කරන දේවල් පින්වත්නි කැරකිලා අනිත් පැත්තට බොහෝ එනවා. සමහර නිරේ තිරිසන් ලෝක ප්‍රේත ලෝක විදෙව්වත් බුද්ධ ශාසනයකට එකතුණත් කොහොම හරි විදෝනවා. දැන් පේන්නේ ලෝසක මහරහතන් වහන්සේ. ඒ වගේ මේ ශාසනයේ අය හිටිය පින්වත්නි. මේ ශ්‍රාවකයෝ හිටියා. සුප්පබුද්ධ දැන් පේන්නේ කුෂ්ඨ රෝගිය. සූතාපන්න ශ්‍රාවකෙක්. හරි පුදුමයි පින්වත්නි. නමුත් ඒ ජීවිතයේ තිබුණේ පාරේ හිඟා කකා යන්න. ඇයි මේ පෙර ශාසනවල පසේ බුදුවරුන්ගේ යුගයේ වචන වරද්දගෙන. ඒ නිසා දහම් දැනුම ටිකක් ඇති වුණා කියලා මිනිස්සු ටිකක් තමන් පිරිවරා ගත්ත කියලා තමන් කියන දේ අහන්න කට්ටියක් හිටිය කියලා වචන වරද්ද ගන්න එපා. ඒව සුළු ආස්වාදයක් තියෙන දේවල් විතරයි. ඒ නිසා පිරිසක් හිටිය කියලා තමන්ගේ වචන සංවර වෙන්නේ, කය සංවර වෙන්නේ, සිත දමනය වෙන්නේ. තමන්ට ප්‍රත්‍යපහසුකම් ටිකක් තිබුණා කියලා තමන්ගේ කය වචනේ මනස දමනය වෙන්නේ, වැඩින්නේ නැහැ, ප්‍රඥාව වැඩින්නේ. ඒක තමන් ආයාසයෙන් වීරියෙන් කරගන්න ඕන දෙයක්. බාන මේ බුද්ධ ශාසනයේ හිටියා පින්වත්නි හරි ආශ්චර්යයි. ශ්‍රාවකයෝ දෙන්නෙක් සාරිපුත්ත මොග්ගල්ලාන කියලා මහෝත්තමයෝ දෙන්නෙක් හිටියා. බාන ඒ උත්තමයන් ගැන හිත පහදව ගත්ත කෝකාලික ඔබට මතක ඇති. බාහිරින් බලන් ඉඳලා හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ උත්සාහ කළා හිත පහදවන්න. හරි ගියේ නෑ. කුටියට වැඩියා මෙන්න බෙලි ගෙඩි ගානට ශරීරය පුරා ගෙඩි හැදුනා. බෙලි ගෙඩි ගානට ලොකු වුණා. මැරුණා නිරේ ගිහින් ඉපදුනේ පින්වත්නි. ලේසි නෑ. එහෙනම් ඒ වගේ මේ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කෙනෙක් හරි අද්විතීය ආශ්චර්ය ශ්‍රාවකයෝ දෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් වදාලා මයම් භික්කවේ ඒතරයි අරහතෝ සම්මා සම්බුද්ධ සාරිපුත්ත මොග්ගල්ලානන් නාම ශාවක යුගං හෝති අග්ගම් බද්ද යුගං. තථාගතෝ අරහතෝ සම්මා සම්බුදු මගේ අග්‍ර වූ ශ්‍රාවකෙක් සිටී නම් ඒ වෙන කවුරුත් නොව
සාරිපුත්ත මොග්ගල්ලානයි. භද්‍ර වූ ශ්‍රාවකයෙක් සිටී නම් වෙන කවුරුත් නොව ඒ සාරිපුත්ත මොග්ගල්ලානයි. ඒ අග්‍ර භද්‍ර කියන වචන දෙක සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පාවිච්චි කරලා තියෙන පින්වත්නි. ඒ අතරින් පින්වත්නි ඔය බුදුරජාණන් දේශනා කරන ඔය ඔබට මතක ඇති සච්ච විභංග සූත්‍රයේ සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පින්වත් මහණෙනි සාරිපුත්ත මොග්ගල්ලාන ඇසුරු කරන්න. ඊළඟට විස්තර කරනවා බජත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ මේ සාරිපුත්ත මොග්ගල්ලානයන් දෙන්න කිට්ටුවෙන් ඇසුරු කරන්න කියනවා. විස්තරම සේයතාපි භික්කවේ ජනිත්ති ඒතං සාරිපුත්තු. පින්වත් මහණෙනි මේ දෙනව මහා නුවණින් යුක්තයි කියනවා. සබ්‍රහ්මචාරී භික්ෂුන්ට අනුග්‍රහ කරනවා කියනවා. පණ්ඩිතා භික්ඛු අනුග්‍රහකා සබ්‍රහ්මචාරීනං සේයතා භික්කවේ ජනිත්ති ඒවං සාරිපුත්තු. පින්වත් මහණෙනි මේ දරුවන් වදන්නා වූ මෑණියන් යම්සේද සාරිපුත්ත ඒ වගේ කියනවා. මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකෝ ශ්‍රද්ධාවෙන් විරියෙන් සතියෙන් සමාධියෙන් ඒ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා උපද්දන සොඳුරු බණ පද වැටහෙන මහා ප්‍රඥාව තියෙන එක මහෝත්තමයා සාරිපුත්ත මහරහතන් වහන්සේ. කෙනෙක්ගේ හිතේ තුළ නැති ශ්‍රද්ධාව උපද්දන්න දක්ෂයි. නැති වීරිය උපද්දන්න දක්ෂයි. නැති සිහිය උපද්දන්න දක්ෂ කෙනා. නැති සමාධිය උපද්දන්න දක්ෂ වෙන කෙනෙක් මේ බුද්ධ ශාසනයේ නැහැ. නැති ප්‍රඥාව උපද්දන්න දක්ෂ කෙනෙක් මේ වෙන බුද්ධ ශාසනයේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇරෙන්නට නැති ගුණ දියුණු කරවන්න. මේ නැති ගුණයක් උපද්දනව නම් ඒ උපද්දපු තැනින් ඔහු ශාසනයේ කුලදරුවෙක්, ශාසනයේ ශ්‍රාවකෙක්, ශාසනය තුල ඉපදුණු දරුවෙක්. එහෙනම් ශාසනයට දරුවෝ දායාද කරන උපද්දල දෙන්න කවුද දක්ෂම? සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊළඟ විස්තර කරන සේයතාපි ජාතස්ස ආපාදේතා ඒවා මොග්ගල්ලානෝ. ඒතර මොග්ගල්ලාණන් වහන්සේ මොකද වෙන්නේ? ඇතිවෙච්ච ශ්‍රද්ධාව තව තව වඩා දියුණු වෙන විදියට බණපද කියන්න. ඇතිවෙච්ච වීරිය සතිය සමාධිය ප්‍රඥාව තව තවත් ඒ හිත තුළ දියුණු කරවන්නට බණපද කියන්න වෙන සුදුසු කෙනෙක් දක්ෂ කෙනෙක් මේ බුද්ධ ශාසනයේ හිටියේ නෑ. ඒ තරම් අති දක්ෂයි. අති දක්ෂයි නැති ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා උපද්දන්න දක්ෂයි කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. අන්න එකට කියන මේ ශාසනයේ මව් වගේ කියන දරුවන් උපද්දන කෙනා. ඒ වගේම තමයි කියනවා මේ ඉපදුණු දරුවා වර්ධනය කරන්නේ කවද්දකට? ඇතිවෙච්ච ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා තව තව වර්ධනය වෙන විදිහට සොඳුරු බණපද කියන දක්ෂ කවුද? මොග්ගල්ලාණන් වහන්සේ. ඒ දරුවන් පෝෂණය කරනවා කියන මොග්ගල්ලාන ඒ වගේ කියනවා බුදුරජාණන් දේශනා කරනවා සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනීති මොග්ගල්ලානෝ උත්තමත්තේ විනීති. පින්වත් මහණනි සාරිපුත්තයන් මේ බුද්ධ ශාසනයේ එකිනෙක කෙනාගේ සිත් සතන් තුළ සෝතාපට්ටි අංග උපදවන්නම සුදුසුයි දක්ෂයි කියනවා. මොග්ගල්ලාණයන් ඉහළ මාර්ගඵලයන් කරා ගෙනියන්න අති දක්ෂයි කියනවා. ඒ ශ්‍රී නාමයන් දෙක මේ බුද්ධ ශාසනය වෙන කාටවත් ලැබුණේ නැහැ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට විතරයි පින්වත් ලැබුණේ. ඊළඟට දේශනා කරන සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සච්චානි විත්තාරේන ආචික්කුතුං දේසේතුම් පඤ්ඤපේතුම් පට්ඨපේතුම් විවරිතුම් විභජිතුම් උත්තානි කාතුන්ති. පින්වත් මහණෙනි සාරිපුත්තයන් දුක නම් වූ ආරි සත්‍ය ඉස්මතු කරන්න වචන කියන්නට, දුකේ හට ගැනීම ගැන කියලා දෙන්න වචන පවසන්නට, දුකේ නැතිවීම ගැන කියලා දෙන්නට වචන පවසන්නට, දුක නැතිවීමේ මාර්ගය ගැන කියලා දෙන්නට වචන පවසන්නට වෙන දක්ෂ කෙනෙක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දක්ෂ කෙනෙක් නැහැ. ඒකයි ප්‍රඥාවෙන් අග්‍රේසරයි කියලා බුදුරජාණන් දේශනා කළේ. බාහන්න මේ සත්වයන්ගේ නානා ස්වභාවයන්, ශ්‍රාවකයන්ගේ මේ උත්තම වූ නානා ස්වභාවයන් ශාස්ත්‍රුන් වහන්සේ ඇරෙන්නට වෙන කිසි කෙනෙක් දකින්නේ නැහැ. ඒ සියල්ල දන්නේ, ඒ සියල්ල දකින්නේ
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි පින්වත්නි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ හදවතින් දිවිහිමියෙන් සරණ කරගන්න. ඒ වගේ ශාස්තෘන් වහන්සේ නමක් මන් දිවිහිමියෙන් සරණ යනවා කියලා. ඒ නිසා ඒ සරණ මේ රැස්වුණු උදාර පින මේ පින්වත් සියලු දෙනාට සසර පුරාම ඒ මනා සරණේ පිහිටමින් සොඳුරු සත්‍යයෙන් තමන්ගේ සිත් සනස ගන්නටම මේ රැස් කළ උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිත කස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් WMMG ජයරත්න වික්‍රමසිංහ, WMMG ආර්යසිංහ වික්‍රමසිංහ, WMMG සුමනසේකර වික්‍රමසිංහ, WMMG කුලරත්න වික්‍රමසිංහ, ඒ වගේම WMMG වසන්තා වික්‍රමසිංහ ඇතුළු දුවාදරුවන් සහ ඥාතීන් පිරිස එක රාශී වෙලා තමයි මේ උදාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දිවිඳුන්, ඒ වගේම විස්කන් දේවපුතු, විරූඩ විරූපාක්ෂ, වෛශ්‍රවණ, දතරාෂ්ට සතරවරංග රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඒ වගේම ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, සුමන සමන් දිව්‍යරාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින, සම්බුදු සසුන සුරකින සත්පුරුෂ සීල දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දිව්‍යංග දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට සලසා දෙත්වා, සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා, දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය මේ දහම්මග විවර කළ දුන්න ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණය සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ගල යට හේන උඩලියද්ද උඩමාදුර පදිංචිව සිටි 2016 ජුලි මාස 6 වන දින මිය පරලෝකීය වික්‍රමසිංහ මුදියන්සේලාගේ හේ කුඹුරේ ගෙදර පුංචි බණ්ඩා සහෝදරයාටත්, මීට වසර 39කට පෙර මිය පරලෝකීය ගණේගම පතිරණලාගේ බණ්ඩාරමණිකා මෑණියන්ට 2004 ජුලි මාස 20 වන දින මිය පරලෝකීය වික්‍රමසිංහ මුදියන්සේලාගේ මහ කුඹුරේ ගෙදර රංගබණ්ඩා සහෝදරයාට, ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය රෝගාතුර වී සිටින WMMG සුමනසේකර සහෝදරයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම අද දවසේ ධර්ම දානය සඳහා මූලිකත්වයෙන් කටයුතු කළ WMMG ජයරත්න වික්‍රමසිංහ, WMMG ආර්යසිංහ වික්‍රමසිංහ, WMMG සුමනසේකර වික්‍රමසිංහ, WMMG කුලරත්න වික්‍රමසිංහ, ඒ වගේම WMMG වසන්තා වික්‍රමසිංහ ඇතුළු දූ දරුවන් ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ඒ වගේම අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.